නිසා මේ දවස්වල උසස් පෙළ ඉගෙනීම් කටයුතු සියල්ලම අඩාල වෙලා තියෙන වෙලාවේ මම තීරණය කරා ඔයාලට නවීන තාක්ෂණය භාවිතා කරලා ඉගෙනීම් කටයුතු අඛණ්ඩව කරගෙන ගිහිල්ලා ඔයාලගේ උසස් පෙළ ප්‍රතිඵලය හොඳ මට්ටමකට අරන් ඉන්න. ඒ නිසා මම මේ දවස්වල ක්‍රියාත්මක කරගෙන යනවා WhatsApp group එකක්. ඒ group එකේ මේ දවස්වල සියලුම පාඩම් වල සටහන් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ සටහන වාගාව තියෙන ගමන් ඔයාලට මේ සටහන යම් කිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ පැහැදිලි කිරීම සඳහා ඒ පාඩම් වලට ගැලපෙන විදිහට වීඩියෝ කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි මේ අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. right. අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ පුතේ පරිණාමක කියන මාතෘකාව. පරිණාමක. මොකද්ද පරිණාමකයක් කියලා කියන්නේ? වෝල්ටීයතාවය හෝ ධාරාව අඩු වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා උපාංගයක්. මොකද්ද පරිණාමකයේ සඳහා තියෙන නිර්වචනය? දඟර දෙකක් හෝ ඊට වඩා ගණනකින් යුත් අන්‍යෝන්‍ය චුම්බක ක්ෂේත්‍රයකින් බැඳී පවතින විද්‍යුත් උපාංගයකට අපි කියනවා පරිණාමකයක් කියලා. බලන්න මේ රූප සටහනේ පේන ඇති පරිණාමකයක බාහිර රූප සටහනක් පේනවා. right. අපි බලමු මේ පරිණාමකයේ අභ්‍යන්තර සැකස්ම කොහොමද සකස් වෙලා තියෙන්නේ. right. අපි මේ පරිණාමක භාවිතා කරනවා පුතේ විවිධ කාර්යයන් සඳහා. එකක් තමයි ජව සම්ප්‍රේෂණයේදී අපි පරිණාමක භාවිතා කරනවා. අපි ඒවට කියනවා ජව පරිණාමක කියලා. ඔයාලා විදුලි බලාගාරයේ සිට ඔයාලා ගෙදරට එනකම් විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී විවිධ අවස්ථාවලදී මේ විදුලිය අඩු හා වැඩි කිරීම සඳහා යොදා ගන්නවා පරිණාමක. මේවට අපි කියනවා ජව පරිණාමක කියලා. ඔයාලා ගමේ සෑම කිලෝමීටර් 3කට වරක්ම බෙදා හැරීමේ උපබලක ඔයාලා දැකලා ඇති. මේ රූපසටහනේ තියෙන ජව පරිණාමකයක් යොදා. මීට අමතරව ඔයාලා ගෙදර තියෙන කුඩා විදුලි උපකරණවල ප්‍රත්‍යවර්ත ධාරාව පරිණාමණය කිරීම සඳහා යොදා ගන්නවා මෙන්න මේ වගේ කුඩා පරිණාමක භාවිතා කරනවා. අපි මේ පරිණාමකයක් කරලා සිද්ධ කරන්නේ වෝල්ටීයතාවයේ හෝ ධාරාව අඩු හෝ වැඩි කිරීම තමයි මේ පරිණාමකයක් කරලා සිද්ධ කරන්නේ. right. බලමු අපි මේ පරිණාමකයක අභ්‍යන්තර සැකස්ම කොයි විදිහටද හරි ගැසලා තියෙන්නේ. පරිණාමකයක් ගත්තාම වල පේනවා මේ රූප සටහනේ ලෝහරයක් තියෙනවා. මේ ලෝහරේ කණු දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ කණු දෙකක පරිණාමණය කරන ලද ඒ කියන්නේ ලැමිනේටින් කරපු කම්බි දඟරයක් තම කම්බි දඟර දෙකක් වතලා තියෙනවා. මේකේ පුතේ විදුලි බලය නැත්තම් ප්‍රත්‍යවර්ත ධාරාව සපයන කම්බි දඟරයට ඒ කියන්නේ මෙන්න මේ කම්බි දඟරයට අපි කියනවා ප්‍රාථමික දඟරය කියලා කියනවා. ඊළඟට පුතේ උපකරණේ නැත්නම් අපි කියනවා විබර සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කම්බි දඟරයට අපි කියනවා ද්විතීක දඟරය කියලා කියනවා. එතකොට මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය මේ පරිණාමකයේ තුල ලෝහ හරයක ඔතලා තියෙනවා. right. අපි බලමු ඊළඟට මේකට අදාළ සංකල්ප මේ තියෙන්නේ ලෝහ හරය. right. ඊළඟට අපි බලමු මේ ප්‍රත්‍යවර්ත ධාරාව පරිණාමකයට සපයන ප්‍රත්‍යවර්ත ධාරාවට කියනවා V1 කියලා කියනවා. එතකොට විබරට සපයන ප්‍රත්‍යවර්ත ධාරාවට අපි කියනවා V2 කියලා කියනවා. right. ඊළඟට පුතේ මේ ප්‍රාථමික දඟරයේ තියෙන පොට ගණනට නැත්නම් වට ගණනට අපි කියනවා N1 කියලා කියනවා. ද්විතීක දඟරයේ තියෙන පොට ගණනට අපි N2 කියලා කියනවා. right. ඊළඟට පුතේ මේ ප්‍රාථමික දඟරයේ ගමන් කරන ධාරාවට අපි I1 කියලා කියනවා. ද්විතීක දඟරයේ ගමන් කරන ධාරාවට I2 කියලා කියනවා. right. ප්‍රාථමික දඟරයේ නිර්මාණය වෙන විද්‍යුත් ගාමක බලයට පුතේ අපි E1 කියලා කියනවා. ද්විතීක දඟරයේ නිර්මාණය වෙන විද්‍යුත් ගාමක බලයට E2 කියලා කියනවා. right. මේ විදිහට තමයි පුතේ පරිණාමකයක් ඇඳලා කොටස් නම් කරන්න කිව්වොත් එimhe මේ කොටස් ටික තමයි නම් වෙන්න ඕන. මොකද්ද? ප්‍රාථමික දඟරය, ද්විතීක දඟරය, V1 ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ විදුලිය සැපෙන විදුලියට V1 කියලා කියනවා. ද්විතීක දඟරයේ විදුලියට අපි V2 කියලා කියනවා. ඊළඟට පුතේ ප්‍රාථමික දඟරයේ වට ගන්නට N1 කියලා කියනවා. ද්විතීක දඟරයේ වට ගන්නට N2 කියලා කියනවා. ප්‍රාථමික දඟරයේ ධාරාවට I1 කියලා කියනවා. ද්විතීක දඟරයේ ධාරාවට I2 කියලා කියනවා. right. මේ දඟර අතර පුතේ සම්බන්ධතාවයක් තියෙනවා. මේ වෝල්ටීයතාවය අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ ධාරාවන් අතර සම්බන්ධතාවයක් තියෙනවා. බලමු මේ වෝල්ටීයතාවය සහ ධාරාවන් අතර මොකද්ද මේ තියෙන සම්බන්ධතාවය කියලා. right. මේ තියෙන පුතේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු පරිණාමකය. අපි බලමු මේ පරිණාමකයේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. right. ඔයාලට පේනවා ඇති ප්‍රාථමික ධාරාවට V1 කියලා විදුලි ධාරාවක් සපයලා තියෙනවා.
අපි දන්නවා කම්බිදංගරයකට විදුලිය සපයපුවා මොකද්ද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ තවත් දඟරයකින් කැපුණොත් එහෙම පුතේ ඒකට අපි කියනවා පුතේ ස්වයං ප්‍රේරණයක් සිදු වෙනවා. කැපුණොත් ඒ ද්විතීක දඟරයේ විද්‍යුත් ගාමක බලයක් හදනවා. ප්‍රාථමික දඟරයේ තියෙන චුම්බක ක්ෂේත්‍රය තවත් දඟරයකින් කැපුණොත් එහෙම ඒකේ නිර්මාණය වෙනවා විද්‍යුත් ගාමක බලයක්. ඒ විද්‍යුත් ගාමක බලය ඉබේම නිර්මාණය වෙන නිසා පේන ඇති රූප සටහනේ ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය අතර කිසිම විද්‍යුත් සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ස්වයං ඉබේ වෙනවා. තමන්ම කරගන්නේ ඒවට අපි කියන්නේ ස්වයං කියලා. ඒතකොට ස්වයං ප්‍රේරණයක් සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රාථමික දඟරයේ තියෙන වෝල්ටීයතාවය නිසා ද්විතීක දඟරයේ ස්වයං ප්‍රේරණයක් ඇති වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. පැරඩේගේ නියමයට අනුව. E1 සමානයි ඍණ n1 d∅ dt මේක සමාන වෙනවා පුතේ ද්විතීක දඟරයේ තියෙන වෝල්ටීයතාවයට. එතකොට පුතේ දඟර දෙකක් අතර මේ විදිහට විද්‍යුත් ගාමක බලයක් නිර්මාණය වීමට අපි කියනවා අන්‍යෝන්‍ය ප්‍රේරණය කියලා කියනවා. අන්‍යෝන්‍ය ප්‍රේරණය. right. අපි ඒක කියන්න පුළුවන් E2 සමානයි ඍණ n2 d∅ dt කියලා කියනවා. right. අපි බලමු මේ සූත්‍ර අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. එහෙනම් E1 E2 ෙන් බෙදපුවාම ඒක සමාන වෙනවා පුතේ n1 බෙදීම n2 කියන එකට. මේ විදිහට. right. ඊළඟට පුතේ E1 කියලා කියන්නේ මොකද්ද? ප්‍රාථමික දඟරේ නිර්මාණය වෙන විද්‍යුත් ගාමක බලයට. නැත්නම් අපි කියනවා E කියලා කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ ප්‍රාථමික දඟරයට ලැබෙන වෝල්ටීයතාවයට. එහෙනම් E1 සමානයි පුතේ V1ට. එහෙනම් මේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නිසා ද්විතීක දඟරේ නිර්මාණය වෙනවා V2 කියන විද්‍යුත් ගාමක බලයක්. නැත්නම් වෝල්ටේජ් එකක් හට ගන්නවා. right. අපි බලමු මේ අතර තියෙන සම්බන්ධය. E1 සමානයි V1 නම් E2 සමානයි V2 නම් අපිට කියන්න පුළුවන් V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2 කියලා කියන්න පුළුවන්. right. අපි බලමු ප්‍රාථමික දඟරේ ජවය කොහොමද කියලා. ජවය වෙන සූත්‍රය මොකද්ද පුතේ? P සමානයි VI. එහෙනම් පුතේ ප්‍රාථමික දඟරේ තියෙන්නේ V1යි I1යි. එහෙනම් V1 I1කින් වැඩි කරපුවාම පුතේ ප්‍රාථමික දඟරේ ජවය නිර්මාණය වෙනවා. ඊළඟට පුතේ ද්විතීක දඟරේ ජවය. ද්විතීක දඟරේ ජවය නිර්මාණය වෙන්නේ පුතේ කොහොමද? V2 වැඩි කිරීම I2. right. එහෙනම් අපි තවදුරටත් ඉස්සරහට යමු. අපිට ලියන්න පුළුවන් මෙහෙම ප්‍රකාශයක්. V1 බෙදීම V2 සමානයි I2 බෙදීම I1 කියලා. right. අපි මෙතෙක් කතා කරපු V1 V2 I1 I2 මේ කියන කාරණා සියල්ලම එකට අරගෙන අපිට පුළුවන් මේ දඟර අතර තියෙන වෝල්ටීයතාවය, ධාරාව සහ දඟරවල වට ගන්න අතර තියෙන සම්බන්ධතාවය මෙන්න මේ විදිහේ සූත්‍රයකින් ගොඩනගනවා. මොකද්ද මේ සූත්‍රය? V1 බෙදීම V2 සමානයි I2 බෙදීම I1 සමානයි N1 බෙදීම N2. right. එහෙනම් අපිට ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය, ද්විතීක දඟරේ වෝල්ටීයතාවය, ප්‍රාථමික දඟරේ ධාරාව දීලා තියෙනකොට අපිට පුළුවන් ද්විතීක දඟරේ ධාරාව හොයන්න. කරුණු තුනක් දීලා තියෙනකොට එක කාරණයක් හොයන්න පුළුවන්. විභාගයට මේ වගේ MCQ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන්. ඒකට අවශ්‍ය සූත්‍රය තමයි මේ තියෙන්නේ. නැත්නම් තවත් විදිහකට ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවයයි ද්විතීක දඟරේ වෝල්ටීයතාවයයි ප්‍රාථමික දඟරේ වට ගන්නයි දීලා තියෙනකොට අපිට පුළුවන් ද්විතීක දඟරේ වට ගන්න හොයන්න. right. එහෙනම් අපි මේ සූත්‍රය සටහන් කරගමු. මේක වැදගත් වෙනවා. V1 බෙදීම V2 සමානයි I2 බෙදීම I1 සමානයි N1 බෙදීම N2. මේක වැදගත් සූත්‍රයක්. මේකෙන් අපිට හොයන්න පුළුවන් වෝල්ටීයතාවයේ ධාරාව සහ වට ගණන අතර සම්බන්ධතාවය ගණනය කරගන්න පුළුවන්. right. ඊළඟට පුතේ අපි මේ පරිණාමක භාවිතා කරනවා කිව්වා පුතේ ජව සම්ප්‍රේෂණය. අපි ජව සම්ප්‍රේෂණයේදී බොහෝ දුරට භාවිතා කරන්නේ පුතේ අධිකර පරිණාමක. ඔයාලට පේනවා ඇති මේ රූප සටහනේ තියෙනවා විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය. මේ විදුලි බලාගාරයේ තියෙන උපපොලක් පුතේ අපි ඒකට කියනවා ජනන උපපොල කියලා කියනවා. ජනන උපපොල. මේ ජනන උපපොලේදී පුතේ ඔයාලට පේනවා ඇති අධිකර පරිණාමකයක් භාවිතා කරලා තියෙනවා. ඇයි අධිකර පරිණාමකයක් භාවිතා කරන්නේ? වික්ටෝරියා විදුලි බලාගාරයේ නිෂ්පාදනය කරන වෝල්ටීයතාවය දුර බැහැර ප්‍රදේශ වලට සම්ප්‍රේෂණය කිරීමේදී පුතේ ජව හානියක් සිදු වෙනවා. මේ ජව හානිය නිසා
මේ ජවහානිය වළක්වා ගැනීම සඳහා උපක්‍රමයක් හැටියට මොකද කරන්නේ? විදුලි බලාගාරයේ විදුලි ජනකයෙන් නිෂ්පාදනය කරන කිලෝවෝල්ට් 12.5ක් වගේ අඩු වෝල්ටීයතාවයක් කිලෝවෝල්ට් 132ක් දක්වා ලංකාවේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය තමයි පුතේ කිලෝවෝල්ට් 132 කිලෝවෝල්ට් 132ක් දක්වා වැඩි කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උඩිස් සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ මේ ජවය ඈත දුර බැහැර ප්‍රදේශ වලට සම්ප්‍රේෂණය කරනවා. ඊට පස්සේ පුතේ මේ දුර බැහැර ප්‍රදේශ වලට ගමන් කරන මේ කිලෝවෝල්ට් 132ක වෝල්ටේජ් එක අපිට පාවිච්චි කරන්න බෑ ගෘහෝපකරණ සඳහා. මොකද කිසිම ගෘහෝපකරණයක් නැහැ අපි භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් නැහැ. නිවාසවල භාවිත කරන කිසිම උපකරණයක් නැහැ කිලෝවෝල්ට් 132කින් වැඩ කරන. ලොකු වෝල්ටීයතාවයක්. ඒ නිසා අපි මොකද කරන්නේ? නැවත මේක මේ විදිහට අවකර පරිණාමකයක් භාවිත කරලා කිලෝවෝල්ට් 33 කිලෝවෝල්ට් 11 වෝල්ට් 400 වෝල්ට් 230 දක්වා අඩු කරලා පාරිභෝගිකයින්ට ලබා දෙනවා. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අවකර පරිණාමකයක්. එහෙනම් අධිකර පරිණාමක සහ අවකර පරිණාමක අපි භාවිත කරනවා ජව සම්ප්‍රේෂණයේදී. මේ තියෙන පුතේ සම්පූර්ණ ජව සම්ප්‍රේෂණ මාර්ගයක්. මේ තියෙනවා මේකේ වල පේනවාදී අධිකර පරිණාමකයක් තියෙනවා. උඩිස් මාර්ග ඔස්සේ විදුලි සම්ප්‍රේෂණය කරනවා. නැවත අවකර පරිණාමකයක් භාවිත කරලා මේ වැඩි කරපු වෝල්ටීයතාවය නැවත අඩු කරලා පාරිභෝගිකයන් අතරපත් කරනවා. මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ ජව සම්ප්‍රේෂණයේදී වෙන්නේ. මතක තියාගන්න ඕන කාරණයක් තමයි ලංකාවේ සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ කිලෝවෝල්ට් 132 අනිත් එක තමයි පුතේ කිලෝවෝල්ට් 220. කිලෝවෝල්ට් 220 පාවිච්චි කරන්නේ පුතේ වික්ටෝරියා විදුලි බලාගාරයේ ඉඳලා පන්නේ පිටියේ ග්‍රිඩ් උපබල දක්වා යොදාගෙන එතනදී නැවත කිලෝවෝල්ට් 132ට පරිවර්තනය කරලා ලංකාව පුරා ජාතික විදුලි බල පද්ධතිය හරහා බෙදා හැරීම සිද්ධ කරනවා. මේක තමයි ජව පරිණාමක ප්‍රායෝගිකව භාවිත කරන අවස්ථාව. රයිට්. අපි ඊළඟට බලමු මොනවද තියෙන පරිණාමක වර්ග. දැන් අපිට හම්බුණා පරිණාමක වර්ග දෙකක්. එකක් මොකක්ද? අධිකර පරිණාමක. අනිත් එක අවකර පරිණාමක. අනිත් එක තමයි වෙන් කිරීමේ පරිණාමක. වෙන් කිරීමේ පරිණාමක. රයිට්. අපි බලමු වෙන් කිරීමේ පරිණාමකයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අවකර පරිණාමකයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අධිකර පරිණාමකයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. රයිට්. අධිකර පරිණාමකයක් මොකටද පුතේ පාවිච්චි කරන්නේ? වෝල්ටීයතාවය වැඩි කිරීම සඳහා. සාමාන්‍යයෙන් අධිකර පරිණාමකයක් ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය භාවිත කරන්නේ පුතේ ජනන උපපොලේ. ජනන උපපොලේදී අධිකර පරිණාමකයක් භාවිත කරලා මම කලින් කිව්වා වගේම වෝල්ටීයතාවය කිලෝවෝල්ට් 132කට වැඩි කරලා බෙදා හැරීම සිද්ධ කරනවා. රයිට්. ඊළඟට අවකර පරිණාමකයක් ජව සම්ප්‍රේෂණයේදී අපි භාවිත කරනවා පුතේ නැවත කිලෝවෝල්ට් 33ට කිලෝවෝල්ට් 11ට අඩු කිරීම සඳහා ජාල උපපොළවලදී සහ බෙදා හැරීමේ උපපොළදී නැවත අවකර පරිණාමක භාවිත කරනවා. රයිට්. මොකද්ද පුතේ වෙන් කිරීමේ පරිණාමකයක් කියලා කියන්නේ? මේ වෙන් කිරීමේ පරිණාමකය යොදාගන්නේ පුතේ ආරක්ෂිත උපක්‍රමයක් හැටියට. පුද්ගල ආරක්ෂාව සඳහා. මේ වෙන් කිරීමේ පරිණාමකයේ විශේෂත්වය තමයි දැන් අවකර පරිණාමකයේ ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ වට ගන්න අඩුයි. අධිකර පරිණාමකයේ ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ වට ගන්න වැඩි. හැබැයි මේ වෙන් කිරීමේ පරිණාමකයේ තියෙන විශේෂත්වය තමයි ප්‍රාථමිකයේ සහ ද්විතීයිකයේ වට ගන්න සමානයි. ඒ කියන්නේ ලැබෙන වෝල්ටීයතාවයම ඒ විදිහටම පරිණාමණය කරලා දෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔයාලා දන්නවා විද්‍යුත් පැසීම සඳහා ඡාප විද්‍යුත් පැසීම සඳහා පාවිච්චි කරන පැසුම් උපකරණය. මේක තියෙන්නේ පුතේ වෙන් කිරීමේ පරිණාමකයක්. ඔයාලා දැකලා ඇති විදුලියෙන් වැඩ කරන පුද්ගලයෙක් නැත්නම් වෙල්ඩින් ප්ලාන්ට් එකේ වැඩ කරන පුද්ගලයෙක් කිසිම විදියකින් විදුලි සැර වදින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේකදී පාවිච්චි කරන්නේ වෙන් කිරීමේ පරිණාමකයක්. ඒ වගේම ජලය සමග කටයුතු කරන අවස්ථාවලදී අපි වෙන් කිරීමේ පරිණාමක යොදා ගන්නවා ආරක්ෂක උපක්‍රමයක් හැටියට. ඔයාලට පේනවා ඇති මේ වෙන් කිරීමේ පරිණාමකයේ රූප සටහන දිහා බැලුවොත් වෙන් කිරීමේ පරිණාමකයේ මෙන්න උපකරණය සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන පරිණාමකයේ උපකරණ සම්බන්ධ කරලා තියෙනවා. මේකෙදි මේ උපකරණය සම්බන්ධ වෙලා තියෙනකොට කිසිම විදිහෙන් ප්‍රධාන විදුලි සැපයීමේ භූගතයත් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර ප්ලාන්ට් එකකට වෙල්ඩින් කුරක් කමනනකොට එහෙම අර වැඩ කරන වෙල්ඩින් බාසුන් හැට විදුලිය වදින්නේ. රයිට්. එහෙනම් ඒවට අපි කියනවා වෙන් කිරීමේ පරිණාමක කියලා. ඊළඟ ඒවා පුතේ ධාරා පරිණාමක. ධාරා පරිණාමක වල විශේෂත්වය තමයි ධාරාව මැනීම සඳහා අපි භාවිත කරන්නේ ඇමීටරය. හැබැයි විශාල ධාරාවක් මනින්න ගියොත් එහෙම මේ ඇමීටරේ පිලිස්සලා යනවා. ඒ නිසා මොකද කරන්නේ?
මේ ධාරා පරිණාමකේ ප්‍රාථමිකයේ හැටියට සන්නායකයක් පාවිච්චි කරනවා මේ විදිහට. හැබැයි ද්විතීයිකයේ හැටියට වට ගණනකින් යුත් ද්විතීයිකයක් භාවිත කරනවා. එතකොට ප්‍රාථමිකයට වැඩිය ද්විතීයිකේ වට ගන්න වැඩි වුණාම මොකද්ද වෙන්නේ පුතේ? විභවාන්තරය වැඩි වෙනවා. එහෙනම් විභවාන්තරය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ධාරාව අඩු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඇමීටරයක් ඍජුව මේකට සම්බන්ධ කරලා ධාරාවක් මනින්න. මේක තමයි ධාරා පරිණාමකයේ ස්වභාවය. ඊළඟට තියෙන පුතේ විභව පරිණාමක. විභව පරිණාමක. මේ තියෙන පුතේ ධාරා පරිණාමකයක රූප සටහන. right. ඊළඟට තියෙන විභව පරිණාමක. විභවාන්තරය ගොඩාක් වැඩි වෙලාවට පුතේ සාමාන්‍ය කිලෝ වෝල්ට් 132ක් කිලෝ වෝල්ට් 33ක් වැනි වෝල්ටීයතාවයක් වෝල්ට් මීටරයකින් මනින්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? සාමාන්‍ය විභව පරිණාමකයක් භාවිතා කරලා මේ වෝල්ටීයතාවේ මැනීම සඳහා යොදා ගන්නවා වෝල්ට් මීටරයක් පාවිච්චි කරලා. මේකට අපි කියනවා විභව පරිණාමකයක් කියලා. මේ අමතරව මේ විභව පරිණාමක පුතේ මිනුම් ලබා ගැනීම සඳහා ආරක්ෂක පිළිවයින සඳහා යොදා ගන්නවා. මේ තියෙන පුතේ රූප සටහනේ විභව පරිණාමකයක්. right. ඊළඟ එක පුතේ ස්වයං පරිණාමක. ස්වයං පරිණාමක. මේක ඔයාලා ගෙදර දොරේ පාවිච්චි කරන එක. ඔයාලා දැකලා ඇති. මේකේ පුතේ ද්විතීයිකේ වට ගන්න නැහැ. ද්විතීයිකයක් නැහැ. ප්‍රාථමිකයේ පමණයි තියෙන්නේ. ප්‍රාථමිකයේ ලැබෙන වෝල්ටීයතාවය මේ කියන C අග්‍රේ වෙනස් කිරීමෙන් පුළුවන් අපිට අදාළ උපකරණයට අපට අවශ්‍ය වෝල්ටීයතාවය වෙනස් කරලා ලබා ගන්න. ඉතින් අපිට ස්වයං පරිණාමකයක් එදිනෙදා ගෙදර දොරවලදී අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ උපකරණ සඳහා ඔයාලා පාවිච්චි කරනවා මේ ස්වයං පරිණාමකය කියන එක. ඊට අමතරව ලංකාවේ මම කිව්වා සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය දෙකක් තියෙනවා කියලා. එකක් තමයි කිලෝ වෝල්ට් 220ක සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය. මේක පුතේ අඩු කිරීම සඳහා නැවත 32කට අඩු කිරීම සඳහා කිලෝ වෝල්ට් 32කට අඩු කිරීම සඳහා ස්වයං පරිණාමක යොදා ගන්නවා. right. මේ විදිහට තමයි පුතේ පරිණාමක වර්ගීකරණය වෙන්නේ. right. ඊළඟට පුතේ මේ පරිණාමක වල ගත්තාම පුතේ මේ රූප සටහන මම හිතන්නේ ඔයාලා අඳගෙන ඇති WhatsApp group එක හරහා ගිය සටහනේ මේක තියෙනවා. මේක ඇඳලා සටහන් කරලා තියාගන්න ස්වයං. අපි මේ වෙනකන් කතා කරා පරිණාමකයක් කියන්නේ මොකක්ද? පරිණාමකයක වෝල්ටීයතාවයේ ධාරාව සහ වට ගන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඊළඟට අධිකර පරිණාමක කියන්නේ මොනවද? පාවිච්චි කරන අවස්ථා මොනවාද? අවකර පරිණාමක කියන්නේ මොනවද? පාවිච්චි කරන අවස්ථා මොනවාද? ස්වයං පරිණාමක කියන්නේ මොනවද? ධාරා පරිණාමක, විභව පරිණාමක කියන්නේ මොනවද? සහ වෙන් කිරීමේ පරිණාමක කියන්නේ මොනවද කියන එකට අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. right. ඊළඟට අපි බලමු මේ පරිණාමකයක ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය ඔතලා තියෙන කම්බි දඟරය ඔතලා තියෙන්නේ ලෝහ හරයක. මේ හරය අනුව පුතේ පරිණාමක වර්ග වෙන් කරන්න පුළුවන්. මේ ඔයාලට රූප සටහනේ පේනවා ඇති. ලෝහ පතුරු කීපයක් එකට තියලා තමයි මේ ලෝහ හරය නිර්මාණය කරලා තියෙන්නේ. මේවට අපි කියනවා ආස්තරණය කරන ලද ලෝහ පතුරු කියලා. ඒකට හේතුව තමයි පුතේ සුලි ධාරා ඇතිවීම වැළැක්වීම සඳහා තමයි පුතේ මේ ආස්තරණය කරන ලද ලෝහ පතුරු යොදාගෙන තියෙන්නේ. මේ වගේ එල් හැඩී ලෝහ පතුරු කීපයකට තවත් එල් හැඩී ලෝහ පතුරු කීපයක් මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා මෙන්න මේකේ ද්විතීයිකේ පරිණාමකේ මෙන්න මේ විදිහට ඔතලා තියෙනවා. මෙන්න මේ වර්ගයේ වට අපි කියනවා හර වර්ගයේ පරිණාමකයක් කියලා කියනවා. ඊළඟට පුතේ මෙන්න මේ වගේ ඊ අකුරේ හැඩයට ගත්ත ලෝහ පතුරු දෙකක් මැදට ද්විතීයිකේ සහ පරිණාමකේ මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා හරි ගැස්සලා දිනවා. අපි ඒකට කියනවා කවච වර්ගයේ පරිණාමක කියලා. කවච වර්ගයේ පරිණාමක. right. ඔයාලා සටහන ලියාගත්තා නම් මේ රූප සටහන ඇඳගන්න නැති කෝ ටයිප් සෙල් ටයිප් කියලා. right. මේකේ තමයි පුතේ ප්‍රාථමිකයේ සහ ද්විතීයිකේ මෙන්න මේ විදිහට ඔතලා තියෙන්නේ. එතකොට පරිණාමක වල පුතේ හරය නිර්මාණය කර ඇති ආකාරය අනුව අපිට පරිණාමක වර්ග කරන්න පුළුවන්. පරිණාමක වර්ග කරන්න පුළුවන්. කවච වර්ගයේ සහ හර වර්ගයේ කියලා වෙන් කරන්න පුළුවන්. right. එහෙනම් පුතේ අදට පුතේ පරිණාමක වර්ගීකරණය කියන පාඩම මෙතනින් ඉවර වෙනවා. අපි නැවතත් මේ වගේ පාඩමකින් නැවත ඔබ හමු වෙනවා. සටහන හොඳට කියව ගන්න. ඊටම සරල කුඩා පාඩමක් මේක. මගේ පළවෙනි වීඩියෝ එක හැටියට තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඉදිරියට යව සම්ප්‍රේෂණය, මෝටර් ප්‍රමාණ බිල්පත් ගැනීම මෙන්න මේ සෑම පාඩමක් සඳහාම ඉදිරියේදී මම මේ කාලය අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ජයග්‍රහී වාසනාවන්ත දවසක්.